මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. වෙනත් රාජ්‍යයක් සමග ගිවිසුම් වලට එළඹීමට වරාය නගර ආර්ථික කොමිසම් සභාවට බලයක් නොමැති බවට ප්‍රකාශයක්. මෙම කොමිසම් සභා පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙටට කල් දැමේ. ගම සමග පිළිසඳරේ පසු විපරම සොයා බැලීමට ජනාධිපතිතුමා ලබන සඳුදා හල්දුමුල්ල වෙලන්විට ගම්මානයට. මෙරට සියලු වන විනාශ සඳහා නෛතික ක්‍රියාමාර්ග. මාධ්‍ය ආයතන සිය ජාතික මෙහෙවර අවබෝධ කරගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරේ. කොවිඩ් වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තීන්දුව තීරණ රැසක්. දිනකදී ලෝපුරා වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉන්දියාවෙන්. පල්ලිකලී ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශ පිතිකරුවෝ සිය අනසක පතුරවති. කොළඹ වරාය නගරයේ සිටින්නේ මෙරට පුරවැසියන් සහ රටට පැමිණීමට වීසා ලබා දුන් විදේශිකයන් මිස වෙනත් පිරිසක් නොවන බව පිවිතුරු හෙළවුරුමේ නායක ඇමති උදේ ගම්මන්පිල මහතා පවසයි. මෙය පාලනය වන්නේ මෙරට නීතියට අනුවයි. වෙනම ආණ්ඩුවකින් එය පාලනය නොවන බව හෙතෙම පෙන්වා දෙයි. වරාය නගර ආර්ථික කොමිසම් සභාවට සමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයායි. වෙනත් රාජ්‍යයක් සමග ගිවිසුම් වලට එළඹීමට කොමිසමට බලයක් ලබා දී නැතැයි එම පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. විජේදාස රාජපක්ෂ මහතා පවසන ආකාරයට අන්තර්ජාතික සම්මුතියට අනුව වෙනම රාජ්‍යයක් සඳහා කරුණු 4ක් තිබිය යුතුය. නිශ්චිත ජනගහනයක්, නිශ්චිත භූමියක්, ආණ්ඩුවක් හා වෙනත් රාජ්‍යයක් සමග සම්බන්ධතා ගොඩනැගීමේ හැකියාව එම කරුණු වෙයි. එහෙත් වරාය නගරයේ සතු වන්නේ නිශ්චිත භූමියක් පමණක් බව ගම්මන්පිල මහතා පැවසිය. එම සම්මුතියට අනුව වරාය නගරය වෙනම රාජ්‍යයක් බවට පත් කරන්නේ පනතේ කුමන වගන්තිවලින් දැයි විජේදාස රාජපක්ෂ මහතා රටට හෙළි කළ යුතු බව ඔහු පැවසිය. මුදල් විශුද්ධීකරණ තිප්පොලක් වන්නේ පනතේ කුමන වගන්තියකින් දැයි ඇමරිකානු තානාපතිවරිය හෙළි කළ යුතුය. චීන කොලනියක් වන්නේ කෙසේ දැයි පූජ්‍ය ඕමල්පේ සෝබිතනා හිමියන්ගෙන් විමසන බව අමාත්‍යවරයා පැවසිය. කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙටට කල් තැබේ. එම කෙටුම්පතට යෝජිත සංශෝධන පිළිබඳ අධ්‍යයනය කර හෙට කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. අදාළ පෙත්සම් සිව්වෙනි දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනේ කළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, මුරුදු ප්‍රනාන්දු සහ ජනග්ද සිල්වා යන මහතුරුන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගැනින. පෙත්සම් විභාගය ආරම්භ කළ අවස්ථාවේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් එම පනත් කෙටුම්පතේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් රාජ්‍ය දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභාව අවස්ථාවේදී සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි පැවසුවාය. එම සංශෝධන අඩංගු ලේඛනයක්ද ඇය අධිකරණයට ඉදිරිපත් කළාය. මෙරට සියලු වන විනාශ හඳුනාගෙන ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කර ඇතැයි
ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඇල්විටිගල නිවාස සංකීර්ණයේ පැවති පැළබෙදා දීමේ අවස්ථාවකට අද එක්වෙමිනි. ලෝක මිහිතල දිනයට සමගාමීව ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා කොළඹ මහනගර සභාව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා වත්මන් රජය යටතේ කිසිදු බේදයකින් තොරව වන විනාශවලට සම්බන්ධ වන සියලු දෙනාට නඩු පැවරීමට කටයුතු කරන බව පැවසිය. මෙහිදී අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය මේ වසරේ ලෝක පරිසර දින සිට කොළඹ නගරයට පොලිතින් ගෙනීම තහනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවාය. කොළඹ නගරයේ පැළ සිටුවීමේදී ඔක්සිජන් වැඩි වශයෙන් ලබා දෙන හා කාබන් ඩයොක්සයිඩ් වැඩි වශයෙන් උරා ගන්නා ශාක සිටුවීමටද පියවර ගැනේ. පර්යේෂණාත්මක මුහුණුවරකින් මාධ්‍ය හැසිරවිය යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා පවසයි. මාධ්‍ය ආයතන සිය ජාතික මෙහෙවර අවබෝධ කරගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාව ලේකම්වරයා අවධාරණය කළේ ජාතික ගුවන් විදුලිය සංවිධානය කළ මාධ්‍ය ලේකම්වරුන්ගේ හමුවට අද එක්වෙමිනි. සංස්ථා කුමාරතුංග මැදිරියේදී එය පැවැත්වින. ජාතිකත්වය සදාචාරය හා සංස්කෘතිය සමගින් ලෝකයේ සමග ඒකාබද්ධ කොට මාධ්‍ය තොරතුරු ජනතාවට ලබා දීම වැදගත් බව ඔහු පැවසිය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ජාතික ගුවන් විදුලිය තුළින් පිළිඹු කෙරෙන බව කීවේය. ජාතික ගුවන් විදුලිය මහජනතාවගේ වේදිකාවක් බවට අද පත්ව තිබේ. ජනතාවට අවශ්‍ය දේ සත්‍ය ලෙස පැවසීමේ වගකීම එය සතුය. මාධ්‍ය හැසිරවීමේදී රජයෙන් කිසිදු බලපෑමක් සිදු වී නැතැයිද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසිය. මෙම හමුවට එක් වූ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම මාධ්‍ය සතු වගකීම බව පැවසිය. ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සුවිශේෂී වගකීමක් පැවරී තිබේ. විජයානන්ද හේරත්න නිමල් වීරතුංග ඇතුළු මාධ්‍ය ලේකම්වරු මෙහිදී අදහස් දැක්වූහ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මයුරි අබේසිංහ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින් HDFC දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. ගම සමග පිළිසඳර වැඩසටහන පළමුව පැවැත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වෙලන්විට ගම්මානයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය විමසා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබන සඳුදා එම ගම්මානයට පැමිණේ. ගම්මානයේ ගැටලු රැසකට මේ වන විට විසඳුම් දී අවසන් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පර්ණගම මහත්මිය පවසයි. කුමාර තැන්න හරහා වෙලන්විට දක්වා වූ මාර්ගය මේ වන විට සම්පූර්ණ කරලා තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරිය මගින්. ඒ වගේම මේ ප්‍රදේශයේ විදුලිය බල පහසුකම් තිබුණේ නැහැ. අද වන විට විදුලි බල මණ්ඩලය මගින් විදුලිය ලබා දීලා තියෙනවා. පවුල් 114ක් ඉන්නවා විදුලිය ලබා ගන්න. මේ වන විට පවුල් 60 ගානකට විදුලිය ලබා දීලා තියෙනවා. ඉදිරියටත් වහාම විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලය කරමින් සිටිනවා. ඊට අමතරව ජල සම්පත් මණ්ඩලය මගින් ජල ටැංකියක් සකස් කරලා ජලය ලබා දීමට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. සමග පිළිසඳර වැඩ සමග යලිකමට යථාර්ථයක් කරමින් අතිගරු ජනාධිපතිතුමා මෙම මාස 26 වෙනි දින නැවත වරක් මේ ප්‍රගති සමාලෝචනය සඳහා වෙලන්විට ගමට පැමිණීමට නියමිතයි. ගම්මානයේ ආසන්නයේ පිහිටි රක්ෂිතයින් වනාලින් පැමිණීම වැළැක්වීම සඳහා අලිවැට ඉදිකිරීමද මේ වන විට අවසන් වෙමින් තිබේ. කුමාරතැන්න පාසලේ සංවර්ධන කටයුතුද යුද හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරේ. කොවිඩ් වසංගතය හමුවේ දැවැන්ත සංවර්ධනයක් සමගින් ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට විපක්ෂයේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොලියාපිටිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා පවසයි. පාස්කු ප්‍රහාරයේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව වෙත පැවරීමට විපක්ෂයේ කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුව තුළ කළු ඇඳුමෙන් සැරසී පාස්කු ප්‍රහාරයට
වත්මන් රජය වගකිව යුතු බවට හුවා දැක්වීමට උත්සාහ කළ බවද ඔහු කීවේය. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවට ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි හෙතෙම පැවසීය. පසුගිය දිනවලදී ජනතාවගේ හැසිරීම හේතුවෙන් යළිත් රට තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් හටගෙන තිබේ. එය පාලනය කිරීම සඳහා දැඩි තීන්දුව తీරන ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව සෞඛ්‍ය ඇමතිවරියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්විය. මෙම විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් හා මහාචාර්යවරුන්ගෙන් සමන්විත වෙයි. දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාව වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම, දත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂක ඇඳුම් වැඩිපුර ලබා දීම, කොවිඩ් රෝගීන් වෙන්වෙන් වශයෙන් සුදුසු රෝහල් වලට යොමු කිරීම, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තවත් රෝහල් හඳුනා ගැනීම, ඒවාට පහසුකම් සැපීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට යොමු විය. PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000ක් දක්වා වැඩි කිරීමට මෙහිදී තීරණය කෙරිණ. නිරෝධායන නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටද ක්‍රියා කෙරේ. ඒවා කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට නියමිතයි. විදිස්ගතව සිට පැමිණෙන අය සඳහාද විශේෂිත නිරෝධායන නීති සකස් කෙරේ. යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී පාමුර සංචාරයේදී සිටි යුද හමුදා බට පිරිසක් ට්‍රැක්ටරයකට යට කර පලාගිය පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ නීති විරෝධී ලෙස වැලි පටවාගෙන යමින් තිබූ මෙම ට්‍රැක්ටරයට නැවැත්වීමට අනකල අවස්ථාවේ ඔවුන් මෙලෙස පලා ගොස් ඇති බවයි. ට්‍රැක්ටරයේ රෝදවලට හමුදාව වෙඩි තබා තිබේ. එය කොඩිකාමම් පොලිස් භාරයට ගෙන ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. HDFC බැංකුවෙන් දැන් SMS එකෙන් ලීසින් එකක්. ඔව්, අදම ඔබේ නම හා ප්‍රදේශය සඳහන් කර 070යි 66යි 0298ට SMS එකක් එවන්න. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින්. HDFC දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. කොන්දේසි සහිතයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පසුගිය වසරේදී හදිසි ඇමතුම් අංක 119 සඳහා ඇමතුම් 12,32,722ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. දෛනිකව ඇමතුම් 3,300කට අධික සංඛ්‍යාවක් මෙම අංකයට ලැබේ. ලැබෙන ඇමතුම් වලින් 93%ක්ම හදිසි අවශ්‍යතා නොවන ඇමතුම් වෙයි. එබැවින් හදිසි ආපදාවක්, අපරාධයක්, අනතුරක් දැනුම් දීම සඳහා පමණක් 119 අංකය භාවිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පොලිසිය නොමග යවන ඇමතුම් ලබා දීමෙන් වැළකී සිටින ලෙසට ඔහු ඉල්ලා සිටියේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. පවතින තත්වය සැලකිල්ලටගෙන ජනතාව ඒකරාශී වන උත්සව සඳහා අවසර නොදීමට බලාපොරොත්තු වන බව කොරෝනා මාර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දකුණු පළාත් කාර්යාලය සඳහන් කරයි. පසුගිය දින කිහිපයේදී දකුණු පළාතෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ සුළු වර්ධනයක් පෙන්වීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ. මේ පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින කිහිපයේදී ගැනීමට නියමිත බව එම කාර්යාලය පවසයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුලදී කොවිඩ් ආසාදිතයන් 3,14,835 දෙනෙකු වාර්තා වී තිබේ. මේ දිනකදී ලෝපුරා වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වීම විශේෂත්වයයි.
එම කාලයේදී එරටින් මරණ 2104ක් වාර්තා වී ඇත. මේ වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 16කට ආසන්න වී තිබේ. එම සංඛ්‍යාව දෙවෙනි වන්නේ ඇමරිකාවට පමණි. ඇමරිකාවෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 32කට ආසන්න වෙයි. ඉන්දියාව මේ වන විට කොවිඩ් ව්‍යාප්තියේ දෙවන රැල්ලට මුහුණ දී සිටී. ඔක්සිජන් හිඟේ හේතුවෙන් ඉදිරියේදී එරට සෞඛ්‍ය පද්ධතිය අර්බුද රසකට මුහුණ දෙනු ඇති බවට බිය පහළ වී තිබේ. තම රටවැසියන්ට කොවිඩ්ෙන් අත් මිලියන 200ක් ලබා දී අවසන් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි. තමා ජනාධිපති දුරයට පත් වී ගතවන මුල් දින 100 තුළ එම ඉලක්කය සපුරන බවට ජෝ බයිඩන් මහතා ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව දින 100 ලබන 29 වෙනිදාට සම්පූර්ණ වෙයි. ඔහු පෙන්වා දෙන්නේ ඊට පෙර එන්නත් මිලියන 200ක් ලබා දීමේ ඉලක්කයට යාමට හැකි වූ බවයි. ඇමරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සඳහන් කළේ එරට වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගෙන් 1.5%කට මේ වන විට එන්නත් ලබා දී ඇති බවයි. ඊයේ වන විට එරට වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සියලු දෙනාට එක් මාත්‍රාවක් හෝ ලබා දී තිබේ. ගෝලීය නායකයන් 40ගේ සහභාගීත්වයෙන් ආරම්භ වන ඇමරිකානු කාලගුණ විපර්යාස සමුළුව ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. මෙම සමුළුවේදී ගෝලීය කාලගුණ විපර්යාස පිළිබඳ ඇමරිකානු සහභාගීත්වය යලි තහවුරු කිරීම ආරමුණයි. එමෙන්ම වායුගෝලයට කාබන් මුදා හැරීම පිළිබඳව ඇමරිකාවේ යාවත්කාලීන කිරීමද මෙහිදී ඉදිරිපත් කෙරේ. අවුරුදු මාසේ වාසි අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25%ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. දිවයිනට සංචාරකයන්ගේ පැමිණීම ජනවාරි සිට මාර්තු මාසය දක්වා වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. පසුගිය ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 1682ක් පැමිණ තිබේ. ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2.3කි. පෙබරවාරි මාසයේදී සංචාරකයන් 3366 දෙනෙක් දිවයිනට පැමිණියහ. උපයාගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4.5කි. මාර්තු මාසයේදී සංචාරකයන් 4581 දෙනෙකු පැමිණි අතර ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6.1කි. රජය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් මේ වන විට ආරම්භ කර ඇත. සංවර්ධන සැලසුම්වලදී සංචාරක කලාප නිර්මාණය කෙරේ. ආරුගම්බේ, ඇල්ල, නුවරඑළිය, කල්පිටිය, හික්කඩුව ඇතුළු ප්‍රදේශ සංචාරක කලාප ලෙස විධිමත්ව ප්‍රවර්ධනය කිරීම අපේක්ෂාවයි. එම සංචාරක කලාප හඳුනා ගැනීමෙන් අනතුරුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ. එහි වගකීම නාගරික සංවර්ධනාධිකාරියට පැවරේ. මහාමාර්ග, විදුලිය බලය, ජලය ඇතුළු සියලු යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. ඇල්ල සහ ආරුගම්බේ සංචාරක කලාප සංවර්ධනය කිරීමේ මූලික සැලසුම් මේ වන විට අවසන් කර ඇතැයි ලේකම්වරයා සඳහන් කරයි. ක්‍රීඩා පුවත්. පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි බංගලාදේශ කණ්ඩායම කඩලු 4ක් දැවී ලකුණු 474ක් ලබා සිටියේය. අද තරගයේ පාලනය සියතට ගැනීමට බංගලාදේශ පිතිකරුවෝ සමත් වූහ. එම කණ්ඩායම වෙනුවෙන් තුන්වෙනි කඩුලේ වැඩිම ලකුණු සම්බන්ධතාව වූ ලකුණු 242ක් රැස් කිරීමට නජ්මුල් හුසේන් සහ මොමිනුල් හක් සමත් වූහ. මේට අමතරව පල්ලිකැලේදී කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී රැස් කළ තුන්වෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි. නජ්මුල් හුසේන් ලකුණු 163ක් රැස් කළේය. ඊට 4 පහර 17ක් ඇතුළත් විය. පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයෙකු රැස් කළ තුන්වෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි. මොමිනුල් හක් 4 පහර 11ක් සමගින් ලකුණු 127ක් රැස් කිරීමට සමත් විය. තමීම් ඉක්බාල් ලකුණු 90ක් රැස් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය සීසෙල්ස් වෙත පියාසර කිරීමෙන් පසුව නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් සිදු කරන දෙවන ගමනාන්තය ලෙස කෙන්යාව එක්වෙනු ඇත. ඒ අනුව කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර අද සිට ගුවන් ගමන් ආරම්භ කරේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සෑම බ්‍රහස්පතින්දා දිනකම නයිරෝබි වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. ඒ සඳහා පිරිමැසුම් පන්තියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28ක් සහිත එයාබස් A330 වර්ගයේ යානා යොදවා ඇත. ලෝකයේ විශ්මයජනක වනසතුන් ගවේෂණය කිරීමට මෙම ගුවන් සේවය ඉවහල් වෙනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතරගේ මහතා සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මස්කෙලියේදී කළ සමූපකාර යෝගටන් සැකසුම් කර්මාන්ත ශාලාව සහ කෝප් සිටි අලෙවිසැල විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10ට සිදු කෙරේ. වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ඔවුන්ගේ පාරිභෝගික අවශ්‍යතා සපයා දීම ඉලක්කයේ බව සමූපකාර කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය සඳහන් කරයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව බස්නාහිර උතුරුමැද සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. වෙනත් රාජ්‍යයක් සමග ගිවිසුම් වලට එළඹීමට වරාය නගර ආර්ථික කොමිසන් සභාවට බලයක් නොමැති බවට ප්‍රකාශයක්. මෙම කොමිසන් සභා පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙටට කල් දැමේ. ගම සමග පිළිසඳරේ පසු විපරම සොයා බැලීමට ජනාධිපතිතුමා ලබන සඳුදා හල්දුමුල්ල වෙලන්විට ගම්මානයට. මෙරට සියලු වන විනාශ සඳහා නෛතික ක්‍රියාමාර්ග. මධ්‍ය ආයතන සිය ජාතික මෙහෙවර අවබෝධ කරගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරේ. කොවිඩ් වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තීන්දුව තීරණ රැසක්. දිනකදී ලෝපුරා වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉන්දියාවෙන්. පල්ලිකලේ ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශ පිතිකරුවෝ සිය අනසක පතුරවති. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. රොබෝ තාක්ෂණයේ සොයන දෝල පුතාලාට ආඩියුනෝ ඉගෙන ගන්න අවස්ථාවක්.